ශ්‍රී ලංකාව මූලික වශයෙන් දේශපාලන අර්බුදයකට සහ ආර්ථික අර්බුදයකට මුහුණ දී ඉන්නවාද? පළවෙනි ප්‍රශ්නය. දේශපාලන සහ ආර්ථික අර්බුදයකට ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවාද? ඒ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඔබ අනුගමනය කරන ආර්ථික පිළිවෙත කුමක්ද? පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි එක ඔබ ප්‍රකාශ කරා මෙතන සුළු ජන වර්ගයේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ඔබ වැඩ කටයුතු කරනවා කියලා. ඒ සඳහා නිශ්චිත සංයුක්ත කොන්ක්‍රීට් ප්‍රෝග්‍රෑම් එක මොකක්ද සුළු ජන වර්ගයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා? ඒක දෙවෙනි එක. තුන්වෙනි එක ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා ඔබ අනුගමනය කරන සංයුක්ත වැඩපිළිවෙල මොකක්ද? අපි ප්‍රශ්න කරනවා නම් ත්‍ස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරනවද? ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට උදා ගන්න පනතක්. ඊළඟ එක අනිත් එක තමයි හදිසි නීතිය ඉවත් කරනවද? ආර්ථික පිළිවෙත කොහොමද? සුළු ජන වර්ගයේ ප්‍රශ්න මේක. පළවෙනි එක ආර්ථික පිළිවෙත කොහොමද? ඔව්. දෙවෙනි එක ආර්ථික පිළිවෙත කොහොමද? දෙවෙනි එක සුළු ජන වර්ගයේ අයිතීන් ආරක්ෂා කිරීමේ ඔබේ ක්‍රියාමාර්ගය කොහොමද? තුන්වෙනි එක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ සංයුක්ත ක්‍රියාමාර්ගය කොහොමද? මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න නම් මම හිතන්නේ සෑහෙන පළපුරුද්දක් තියෙන පරිණත අවුරුදු 30ක විතර දේශපාලන අත්දැකීම් තියෙන පුද්ගලයෙකුටත් අමාරු වෙයි. අනිවාර්යයෙන්ම මම යුද හමුදාවේ අවුරුදු 40ක් ගත කර කෙනෙක්. නමුත් මට විශ්වාසයි මට වටේ ඉන්න සහයෝගය දෙන දේශපාලනඥයින් ඒගොල්ලෝගේ ආවාද ඒ අනුව මගේ රටේ පරිපාලන භාරව එක් අංශයකට නිලධාරියෙක් හැටියට තියෙන පරිණතභාවය අනුව මට පුළුවන් වෙයි කියලා අවශ්‍ය පරිණතභාවය ලබා ගන්න. ආර්ථික වශයෙන් කියනවා නම් අපි මගේ පිළිගැනීමක් තියෙනවා විශේෂයෙන්ම මේ රටේ තියෙන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එක්සත් ජාතික පක්ෂය ආර්ථික සංවර්ධනය අතින් හොඳ ප්‍රවීණතාවයක් පෙන්වලා තියෙන අතීතයේ. දැනට ඒ ප්‍රවීණතාවය ලබාගත් පළපුරුදු තියෙන දේශපාලනඥයින් මම සමග වැඩ කරනවා මෙහෙදි. ඒ සැලසුම් අපි දැනට සැලසුම් කරගෙන යනවා. ඔවුන්ගේ ආවාද රටේ අවශ්‍යතා දැන් තියෙන තත්ත්වය ගැන තේරුම් අරගෙන ඔවුන්ගේ සැලසුම් වලට ප්‍රමුඛතාවය දීලා ආර්ථික යුද්ධයට මුහුණ දීමට මම බලාපොරොත්තු වෙනවා. එතෙන්දී සියලු දෙනාගේම අදහස් අපි දැන් මම හමුදාවෙන් ගිහිල්ලා තාම දවස් 10යි අමතක කරන්න එපා. ඉතා විශාල සැලැස්මක් ඉදිරිපත් කිරීමට අද වේලාසන වැඩි අනාගතයේදී ඔබට සැලැස්ම හම්බ වෙයි. දෙවෙනි ප්‍රශ්නේ කරුණා කරලා කියන්න. ජනතාවගේ ප්‍රශ්න කරන්නේ කොහොමද කියන්නේ? ඒකයි තමයි මම කිව්වේ ජනාධිපති ක්‍රමය දැන්ට පවතින විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා. පාර්ලිමේන්තුවට බලය පැවරෙන මහජනයාට උත්තර දෙන පාර්ලිමේන්තුවක් ස්ථාපිත කරනවා. ඒක තමයි අපිට දැනට අපි කරපු සාකච්ඡා මාගින් අපිට වැටීලා තියෙන්නේ ඊටාම සුදුසුම පියවර කියලා. ඒ මාර්ගයේ දිගේ ගමන් කරනවා. ජන වර්ගයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සංයුක්ත අපි දැනට ඔබ සියලු දෙනාම දන්නවා 13 වෙනි සංශෝධනය ගැන කතා කරනවා මේ කාලේ. නමුත් ඒ ගැනත් ඒක ආවේ අවුරුදු 20කට කලින් ආපු පිළියමක් සොලියුෂන් උත්තරයක්. දැන් තියෙන තත්ත්වය වෙනස්. 13 ඒ සංශෝධනය කතා කරපු ආරම්භ කරපු කාලේ තිබුණ තත්ත්වය වෙනස්. නමුත් අපි ප්‍රතිපත්තිම වශයෙන් පිළිගන්නවා සියලුම රටවැසියාට ඒගොල්ලොන්ගේ දේශපාලන ආරක්ෂාව, ඒගොල්ලොන්ගේ ශාරීරික ආරක්ෂාව, ඒගොල්ලොන්ගේ පුරවැසියන් වශයෙන් තිබිය යුතු ආරක්ෂා සහ අයිතිය සියලුම අයිතීන් එක හා සමානව සුරක්ෂිත වෙන ක්‍රමයක් රට අවශ්‍යයි කියලා උතුරේ නැගෙනහිර දකුණේ ඉන්න සියලුම ජන කොටස්වල ඒ අනුව ක්‍රමයක් සාකච්ඡා මාර්ගයෙන් ඇති කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ ක්‍රමයේ සමහර ලාල්ට 13 වෙනි සංශෝධනයේනුත් ඉදිරියට යන්න පුළුවන් ක්‍රමයක් වෙන්න ඉඩ තියෙනවා කියලා මම හිතනවා මට තේරෙන විදියට. නමුත් ඒකේ වැඩි විස්තර අනිවාර්යයෙන්ම සාකච්ඡා මගින් විසඳාගත යුතු දෙයක්. Thirteenth Amendment was being discussed consistently all this time by all the parties and all the communities. But I said also this 13th Amendment was introduced under different circumstances 20 years ago. The circumstances which prevail at that time is different to the circumstances today. So you have to find out a system maybe that you can learn from the past experience which will suit the present situation in the country. But obviously you have to ensure that the security, the grievances, the political security and the interest of the minorities are ensured, and the solution is also acceptable to the majority,
and the whole country should accept the solution. What would be... Stick to one. Will you really abolish the executive presidency? And are you satisfied with the security given to you? And about the web report about your family members' involvement in these military procurements, how do you respond to them? And during the war, you made comments saying that the minorities, about minority rights, saying that Sri Lanka is a majority country, and that minorities should follow the majority. What made you change your stance on the minorities, and will that continue to other questions? The first question about the powers for CDS. CDS was a very glamorous, high-profile, prestigious appointment with 600 men giving security to me. I had about 25 vehicles, all the comfort, lot of money. The country was spending money on me, but without any power. So I was not that I was power hungry, but in the pointing, wearing uniform and enjoying all the comfort if you can't do some work for the military or the country. So like I compared the authority given to the CDS appointment in other countries all over the world, the one thing which I wanted was the operational responsibility has to be given to CDS over the 3 services. There is no point in having a service, CDS. Then CDS also must have a certain amount of administrative authority. But otherwise there is no point in idling and wasting your time. So I said, make the CDS a workable appointment. Otherwise, there is no point in hanging around in that appointment. The other one about my comments, the more sensitive question, I expected that to come much earlier, about my comments about the minorities. Actually, I was misquoted in that. What I said was, I was talking to that gentleman, a foreigner. I said, in the history, that is the history we learn in the school. I am not a historian or specialist in history. Historically, this country belonged to Sinhalese. At times, it changed in different opinions are there. I know people have different versions on this whole thing. To discuss that, you have to take another, I think, do a PhD on the history and come most probably. But I followed that statement immediately after that. The majority Sinhalese must ensure they treat the minorities like their own people. That sentence was not put there in that. Then the next question was, what do you think about the devolution and the rights of the minorities? I said yes, but to maintain the communal harmony, the minority should not ask for any undue demands. Same time, the majority also must not ask for any undue demands. Then only the peace can prevail. Please give the second question. Okay, security, I am not satisfied. Obviously, when security from 600 reduced to 25, vehicle fleet of 25 reduced to 3, it's not practically possible. You know the threat on me. When I move on the road, if they attack me, about hundreds of others also will die on the road. That's not good for the security of others also. So I have gone to courts on that. About the allegations against my family, I told you that there is a mudslinging campaign. And if all what they have said about my son-in-law, if he had delivered mixed to the Air Force, he has purchased multi-barrels, he is getting 2 cents from all the ammunition he purchased, then I would have been the richest most person in this country, in the world. And all the military purchases, combat equipment, are purchased through Lanka Logistics, Chairman is Secretary Defence. All the financial negotiations are done by Secretary Defence and the Ministry of Defence. I, as the Army Commander, did only the technical evaluation of the weapon systems and ammunition. All the deals are done by them, and they sign for them. My son-in-law is in USA, he is studying. This HiCop company here, he has nothing to do with that. He has no involvement. But his friend has a separate HiCop company in USA, and when he left USA, that company has never quoted for any business in Sri Lanka. When he left USA, his friend who was a student in university, he had mentioned my son-in-law's name as a point of contact when he came to Sri Lanka. So they got hold of that, tried to connect my son-in-law to the HiCop company in Sri Lanka, and the HiCop company USA had no business with Sri Lanka.